හරි අපිට අද මුලින්ම කරන්න තියෙන්නේ මේ ඕගනයිසේෂනල් කල්චර්. එතකොට අපි මුලින්ම බලමු නිකන් ඕගනයිසේෂනල් කල්චර් එකට යන්න කලින් සාමාන්‍යයෙන් අපි කල්චර් එක කියලා මොකක්ද හඳුන්වන්නේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි සංස්කෘතිය කියලා කියන්නේ මොකක්ද? එතකොට අපි සංස්කෘතිය කියලා ගද්දී අපිට ඒක ගොඩක් පුළුල් සංකල්පයක්. අපි කියනවා මේ කල්චර් එක කියලා කියන්නේ අම්බ්‍රෙල්ලා ටර්ම් එකක්. ඒ කියන්නේ සංස්කෘතිය ඇතුලේ ගොඩක් පුළුල් පරාසයකට විහිදිලා යනවා ඒ සංකල්පය. එතකොට අපිට ඩෙෆිනිෂන් එකක් ගත්තත් සාමාන්‍යයෙන් අපිට වුණත් ඩෙෆිනිෂන් එකක් ඩෙවලොප් කරලා කියන්න පුළුවන් කල්චර් එක කියන්නේ මොකක්ද කියලා. එතකොට මෙතන අපේ ස්ලයිඩ් එකේ පොඩ්ඩක් කම්ප්ලෙක්ස් ඩෙෆිනිෂන් එකක් තියෙනවා. ඒ වුණාට අපිට ඒකම ලියන්න ඕනේ. අපිට කල්චර් එක කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අපිට කියන්න පුළුවන් අපේ හියුමන් සොසයිටි එකක් තුළ, ඒ කියන්නේ මානව සමාජයක් තුළ අපිට දකින්නට හම්බෙන සමාජීය චර්යාවන්, සම්මතයන්, එතකොට ඒ සමාජය තුළ ඉන්න පුද්ගලයන්ගේ දැනුම් සම්භාරය, විශ්වාසයන්, කලාවන්, නීති, පුරුදු මේ වගේ දේවල් සමූහයක එකතුව තමයි කල්චර් එක කියන්නේ කියලා අපිට කියන්න පුළුවන්. අපිට දැන් ඉංග්‍රීසි වලින් කියනවා නම් කියන්න පුළුවන් the social behavior and norms found in human societies as well as the knowledge, beliefs, arts, laws, customs and habits of the individuals in these groups කියලා කියන්න පුළුවන්. ඒක කල්චර් එකට ඔයාලට ඒ වෙලාවට හිතෙන විදියට ඩෙෆිනිෂන් එකක් ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා culture as mental programming කියලා. එතකොට මේකෙදි කියනවා culture is the collective programming of the mind that distinguishes the members of one group or category of people from others. එතකොට මේක කියන්නේ සංස්කෘතිය කියන්නේ මිනිසුන්ගේ මනස තුල ඇතිවෙන සාමූහික ක්‍රියාවලියක්. එතකොට මේ සංස්කෘතිය කියන එක ගත්තම අපිට ඒක මිනිස්සුන්ව ඒ කියන්නේ එක ගෲප් එකක් තව ගෲප් එකකින් වෙන් කරලා හඳුනගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ සංස්කෘතිමය වශයෙන් වෙනස්කම් තියෙන හින්දා අපිට එහෙම මිනිස්සුන්ව එක ගෲප් එකක් තව ගෲප් එකකින් වෙන් කරලා අඳුනගන්න පුළුවන්. එතකොට මේක ඇත්තටම සංස්කෘතිය කියන එක ඒක මනසේ හැදෙන දෙයක්. එතකොට මේකෙදි මේ රිලේෂන්ෂිප් එකක් තමයි එස්ටැබ්ලිෂ් කරන්නේ. ඒ කියන්නේ කල්චර් එක සහ මිනිස් ස්වභාවය අතර තියෙන සම්බන්ධය ගැන තමයි මේ කියන්නේ. නැත්තම් කල්චර් එක සහ මනුස්සයෙක්ගේ පර්සනැලිටි එක අතර තියෙන සම්බන්ධය තමයි කියන්නේ. ඒ කියන්නේ අපි හැසිරෙන විදියට අපේ නේචර්, අපේ ස්වභාවයට, අපේ පෞරුෂත්වයට සංස්කෘතියෙන් බලපෑමක් තියෙනවා කියලා තමයි මෙතන කියන්නේ. එතකොට දැන් මෙතන ස්ලයිඩ් එකේ නෑ ප්‍රශ්නය අහලා තියෙනවා උඩම ස්ලයිඩ් එකේ what is culture and how does it matters? ඒ කියන්නේ අපිට කල්චර් එක ඇයි වැදගත් වෙන්නේ? අපිට ඒක ඉම්පෝර්ටන්ට් වෙන්නේ ඇයි කියලා. එතකොට අපි නිකන් කෙටියෙන් කියන්න පුළුවන් කල්චර් කියන එක අපිව ඩිෆයින් කරනවා. ඒ කියන්නේ සංස්කෘතිය කියන දේ අපිට මිනිස්සු විදිහට අපිට අනන්‍යතාවයක් දෙනවා. අපි කවුද කියලා අඳුනගන්න ඒක අපිට උදව් වෙනවා. ඒ වගේම සංස්කෘතිය තුලින් අපේ මිනිස් ජීවිතවල තියෙන ගුණාත්මක භාවය, quality of life ඒක මනිනවා. එතකොට ඒ වගේම සංස්කෘතිය තුලින් අපිට අනාගතයේදී හොඳ වර්ධනයක් ලබා ගන්න. ඒ කියන්නේ හොඳ දේවල් ඉගෙන ගන්න අපිට කල්චර් එක උදව් වෙනවා. එතකොට අපිට කෙටියෙන් එහෙම කියන්න පුළුවන් කල්චර් එක අපිට වැදගත් වෙන්නේ මොකද කල්චර් එක අපිව ඩිෆයින් කරනවා, අපිට අනන්‍යතාවයක් දෙනවා, අපේ ජීවිතයේ ගුණාත්මක භාවය වර්ධනය කරනවා. ඒ වගේ හේතු හින්දා අපිට කල්චර් එක වැදගත් වෙනවා. ඊට පස්සේ තියෙනවා අපිට කල්චර් එකේ ලක්ෂණ. අපි මේක සාමාන්‍යයෙන් දන්න දෙයක්. අපි කියනවා culture is පළවෙනි එක culture is learn. ඒ කියන්නේ සංස්කෘතිය කියන එක අපි ඉපදෙද්දිම අපි අරන් එන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපි ඉපදෙද්දිම සංස්කෘතිය කියන දේ උරුම කරගෙන ඉන්නේ නැහැ. ඒතකොට අපි අපේ සංස්කෘතිය ඉගෙන ගන්න අපේ පවුලෙන් නැත්නම් මොකක් හරි ආයතනයකින් නැත්නම් මාධ්‍යයක් කරා ඒ වගේ දෙයකින් තමයි අපි කල්චර් එක අපි ඉගෙන ගන්න දෙයක්. ඒක අපිට ඒ කියන්නේ බයොලොජිකලි අපිට ඒක කෙලින්ම උරුම වෙන්නේ නැහැ ඉපදෙද්දි. එතකොට අපි මේ කල්චර් එක ඉගෙන ගන්න ප්‍රොසෙස් එකටත් නමක් තියෙනවා එන්කල්චරේෂන් කියලා. එතකොට මේ එන්කල්චරේෂන් කියලා කියන්නේ the process of learning culture. එතකොට ඊළඟ එක ඇවිල්ලා culture is shared. ඒ කියන්නේ අපි කියන සංස්කෘතියේ තියෙනවා shared nature එකක්. ඒ කියන්නේ අපි ගත්තොත් අපි අපේ සමාන එක ගෲප් එකක් ඇතුලේ අපි කල්චරල් වැලියුස් ෂෙයා කරගන්නවා. ඒකට අපිට උදාහරණයක් තමයි දැන් අපි ශ්‍රී ලංකාව ගත්තොත් අපේ
එක එක පොඩි වෙනස්කම් තිබ්බට අපි රටක් විදියට ගත්තොත් අපි සාමාන්‍යයෙන් කන බොන දේවල්, අපි අඳින විදිය ඒ වගේ දේවල් සමානයි. එතකොට දැන් මේකෙන් කියන්නේ කල්චරල් ගෲප් එක ඇතුලේ ඉන්න හැමෝම හෝමෝජීනියස් කියලා. ඒ කියන්නේ හැමෝම එකිනෙකට සමානයි කියලා කියන්නේ ඒත් පොඩි ෂෙයාර්ඩ් නේචර් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි හැමෝම එකම කල්චරල් වැලියුස් රිප්‍රසන්ට් කරන වගේ අයිඩියා එකක් තමයි මෙතන දෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා කල්චර් is transmitted කියලා. ඒ කියන්නේ සංස්කෘතිය කියන දේ අපි පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන දෙයක්. එතකොට අපි අපේ සංස්කෘතිය ඉගෙන ගත්තේ අපේ මුතුන් මිත්තන්ගෙන්. ඒ විදිහට අපි අපේ කල්චර් එක ඉදිරි පරම්පරාවලට දෙනවා. එහෙම තමයි කල්චර් එක ට්‍රාන්ස්මිට් වෙන්නේ කියලා කියන්නේ. ඊට අන්තිමට ඇවිල්ලා කල්චර් is changing. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි දැන් ලංකාවේ ඉස්සර තිබ්බ කල්චර් එක නෙමෙයි දැන් තියෙන්නේ. ඒකට හේතුව දැන් අපි ගෝලීකරණයත් එක්ක අපිට අනිත් කල්චර්ස් එක්ක ඩීල් කරන්න වෙනවා. එතකොට අපිට තියෙන්නේ දැන් පොඩි මික්ස් වෙච්ච කල්චර් එකක් වගේ තියෙන්නේ. ඒ කියන්නේ අපි අපේ කල්චර් වැලියුස් අනිත් කල්චර්ස් වල තියෙන එයාලගේ දේවල් එක්ක අපි එක්ස්චේන්ජ් කරගෙන එතකොට අපේ කල්චර් එක දැන් කලින් තිබ්බට වඩා දැන් ලංකාවේ කල්චර් එක ගත්තොත් කලින් තිබ්බට වඩා ඩිවලොප් වෙලා තියෙන්නේ. එතකොට අපි එහෙම වුන්නේ නැහැ කියනකො. ඒ කියන්නේ කල්චර් එක චේන්ජ් වුනේ නැත්තම් අපිට එන්වයරන්මන්ට් එකේ පරිසරයේ වෙන චේන්ජස් වලට ඇඩැප්ට් වෙන්න බෑ. එතකොට මේ කල්චර් එක චේන්ජ් වෙනවා කියන එක හරිම වැදගත් දෙයක්. ඊට පස්සේ අපිට තියෙනවා dimensions of national culture. ඒ කියන්නේ අපේ ජාතික සංස්කෘතියේ තියෙන අපි පාවිච්චි කරන මිනුම්. එතකොට පළවෙනි එක ඇවිල්ලා power distance. ඒ කියන්නේ distance කියලා කියන්නේ අපේ සමාජය තුළ කොච්චරක් දුරට අසමානාත්මතාවය තියෙනවද කියන එක. ඒ කියන්නේ අපේ ඇති නැති බව බලය වැඩිපුර තියෙන සහ බලය නැති ඒ පරතරය ගැන තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ තියෙනවා collectivism versus individualism. එතකොට මේකෙදි කියන්නේ අපි collectivism එකේදී අපි ඒ වගේ සංස්කෘතියක් තියෙද්දි ඒ කියන්නේ අපි ෆෝකස් කරන්නේ ගෲප් එකක් විදියට අපේ අරමුණු කෙරෙහි. ඒතකොට අනිත් පැත්තෙන් ගත්තම අපි ෆෝකස් කරන්නේ අපිට තියෙන්නේ තනි තනි අරමුණු. ඉන්ඩිවිජුවල් ගෝල්ස් තියෙන්නේ. එතකොට අපි මෝටිවේට් වෙන්නේ අපිට ලැබෙන ප්‍රදානයන් වලින්. ඒ වුණාට ගෲප් එකක් විදිහට කලෙක්ටිවිසම් එකේදී එහෙම නෑ. අපි ෆෝකස් කරන්නේ ගෲප් ගෝල්ස් කෙරෙහි තමයි අපි අවධානය යොමු කරන්නේ. ඒතර අපි මොටිවේට් වෙන්නෙත් ඒ ගෲප් එකේ අරමුණු හරහා. ඊට පස්සේ අපිට තියෙනවා ෆෙමිනිටි වර්සස් මැස්කියුලිනිටි. එතකොට මේකෙදි කියනවා අපි මැස්කියුලිනිටි එක ගත්තම ඒක ඒ සොසයිටි එක ඒ වගේ සොසයිටි එකක් ෆෝකස් කරන්නේ මටීරියල් රිවෝඩ් සම්බන්ධයෙන්. ඒ කියන්නේ නිකන් වීරත්වය, අචීව්මන්ට්ස් ඒ වගේම භෞතික වශයෙන් හම්බෙන ප්‍රදානයන් සාර්ථකත්වය ඒ වගේ දේවල් කෙරෙහි තමා මේ අවධානය යොමු කරන්නේ. එතකොට අපි ෆෙමිනිටි එක ගත්තම ඒකෙදි මේ අවධානය යොමු කරන්නේ කෝපරේෂන්. ඒ කියන්නේ සහයෝගය, මොඩස්ටි විනීතකම, කෙයාරින් ඒ කියන්නේ අපි දුර්වලයන් කෙරෙහි දක්වන ඒ කියන්නේ සමාජයේ ඉන්න දුර්වල පුද්ගලයන් එයාලා කෙරෙහි දක්වන සැලකිල්ල, ඒ වගේම ජීවිතයේ ගුණාත්මක භාවය, ඒ වගේ දේවල් කෙරෙහි තමයි අපි අවධානය යොමු කරන්නේ. ඊට පස්සේ තියෙනවා uncertainty avoidance කියලා. ඒ කියන්නේ අපි සමාජය තුළ කොච්චරක් දුරට සමාජයේ තියෙන අවිනිශ්චිතභාවය ඒ කියන්නේ අපිට කොච්චර දුරට අපහසුාවක් ගේනවද කියන එක තමයි මෙතන uncertainty avoidance කියලා කියන්නේ. ඊට පස්සේ long term versus short term orientation ගත්තොත් long term එකෙන් focus කරන්නේ අනාගතය ගැන. focus on the future. එතකොට අපි short term orientation ගත්තොත් ඒක focus කරන්නේ වර්තමානයේ සහ අතීතය පිළිබඳව. අනාගතය ගැන worry වෙනවට වඩා වර්තමානයේ සහ අතීතය පිළිබඳව තමයි focus කරන්නේ. ඊට පස්සේ තියෙනවා අපිට indulgence versus restraint. ඒ කියන්නේ මේකෙදි කියන්නේ මොනවද? indulgence කියලා කියන්නේ සාමාන්‍යයෙන් තෘප්තිය වගේ අදහසක් තමයි එතන දෙන්නේ. එතකොට ඒ වගේ සොසයිටි එක මිනිස්සු සෞඛ්‍යමත් ඒ වගේම සතුටින් ඉන්නවා. එතකොට රීස්ට්‍රේන් ඒ වගේ සොසයිටි එක මිනිස්සු ගේ සෞඛ්‍ය සහ හැපිනස් කියන දේ අඩුයි කියලා තමයි කියන්නේ. එතකොට
ඊට පස්සේ preference for the negative. ඒ කියලා කියන්නේ මෙතන කියනවා හැමතිස්සෙම අපි අශුභවාදී විදියට හිතලා නරක දේම බලාපොරොත්තු වෙන එක තමයි මෙතන මේ preference for the negative කියලා කියන්නේ. එතකොට මේවා තමයි dimensions. ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් තමයි අපි හරියට අපේ පාර්ට් එකට එන්නේ organizational culture. එතකොට අපි මේකේ ඩෙෆිනිෂන් එක ගත්තත් එතනත් ටිකක් ලොකු ඩෙෆිනිෂන් එකක් තියෙනවා. අපිට කෙටියෙන් කියනවා නම් මෙහෙම කියන්න පුළුවන්. අපි සංවිධානයක් විදියට අපි මුහුණ දෙන ප්‍රශ්නවලදී නැත්නම් අපි මුහුණ දෙන එක එක සිටුේෂන්ස් වලදී අපි ඒ දෙයට මුහුණ දෙන්න හරි කියලා, ඒ කියන්නේ නිවැරදි කියලා අපි හදාගත්ත වටිනාකම්, assumptions, විශ්වාසයන් මේවල එකතුව තමයි අපි organizational culture කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් the basic pattern of shared assumptions, values and beliefs considered to be the correct way of thinking about and acting on problems facing by the organization. එතකොට අපිට එහෙම කියන්න පුළුවන්. ඒකම තමයි මෙතන ඩෙෆිනිෂන් එකේ තියෙන්නේ. අපි සංවිධානයක ප්‍රශ්න වලට මුහුණ දෙද්දී ඒකට ඒ ප්‍රශ්න ගැන හිතන්න සහ මුහුණ දෙන්න අපි හරි කියලා තෝරගෙන තියෙන වටිනාකම් විශ්වාසයන් තමයි අපි ඕගනයිසේෂනල් කල්චර් කියලා කියන්නේ. එතකොට මේක අපි ඕගනයිසේෂනල් කල්චර් එක ලේයර්ස් 3කට බෙදනවා. ඒක ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා the layers of culture කියලා. හරි. එතකොට ඒකේ පළවෙනි එක ඇවිල්ලා artifacts and creations. එතකොට මේක තමයි අපි කියනවා දැන් අපි කියවනේ layers තුනක් කියලා. එතකොට මේක තමයි primaryම layer එක. ඒ කියන්නේ මේක මතු පිටින්ම තියෙන අපිට දකින්න පුළුවන් organizational culture එකේ කොටස. ඒ කියන්නේ අපිට මේක ගොඩක් පේන්න තියෙන සහ ඇහෙන්න තියෙන දෙයක්. එතකොට අපි කියනවා මේකට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් අපි දැන් ඔෆිස් එකකට ගත්තම ඕගනයිසේෂන් එකකට ගත්තම මොකක් හරි ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවා නම් එතකොට එයාලගේ ඔෆිස් එක ඕගනයිස් කරලා තියෙන විදිය. ඒ කියන්නේ ඔෆිස් ලේඅවුට් එකේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවා නම් එතකොට ඒ වගේ දේවල් තමයි අපි මේ ආටිෆැක්ට්ස් ඇන්ඩ් ක්‍රියේෂන් විදිහට ගන්න. ඒ කියන්නේ අපිට මේ දේවල් පේන්න තියෙනවා. එතකොට සමහරක් මේ ඕගනයිසේෂන්ස් වලට ලන්ච් එක එහෙම ෆ්‍රී දෙනවා. එතකොට මේ වගේ සංස්කෘතීන් ඇවිල්ලා අපිට පේන්න තියෙන දේවල්. එතකොට මේක එන්නේ ආටිෆැක්ට්ස් ඇන්ඩ් ක්‍රියේෂන්ස් කියන එකට. එතකොට ඊළඟට තියෙනවා වැලියුස් කියලා. එතකොට වැලියුස් කියලා කියන්නේ වැලියුස් කියන දේ දැන් ඕගනයිසේෂන් එකක අපි ඕගනයිසේෂන්ස් දෙකක් ගත්තොත් ඒ දෙකේ වැලියුස් වෙනස්. එතකොට ඒ වැලියුස් වල වෙනස්කම හින්දා ඒක තුල ඉන්න එම්ප්ලොයිස්ලා තමන්ගේ ඕගනයිසේෂන් එක රිප්‍රසන්ට් කරන විදිය සහ ඉන්ටරැක්ට් කරන විදිය වෙනස් වෙනවා මේ වැලියුස් හින්දා. එතකොට සමහරක් වෙලාවට මේ ඕගනයිසේෂන් එකේ තියෙන මේ වටිනාකම් කියන දේවල් ඔය පොදු ප්‍රකාශන වලිනුත් ඒවල වුණත් සඳහන් කරලා තියෙනවා. එතකොට අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ඕගනයිසේෂන් එක වැලියු එකක් වෙන්න පුළුවන් කන්ටිනියුස් ඉනෝවේෂන් කියන එක. ඒ කියන්නේ අඛණ්ඩව නවෝත්පාදනය කරන එක එයාලගේ වටිනාකමක් වෙන්න පුළුවන්. නැත්තම් ප්‍රොඩක්ට් ක්වොලිටි එක ගැන ගොඩක්ම වොරි වෙන එක එයාලගේ වටිනාකමක් විදිහට සලකන්න පුළුවන්. එතකොට මේවා එක්සාම්පල්ස් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිම ලේයර් එක ඇවිල්ලා බේසික් assumptions. ඒක තමයි අපේ සංවිධානයේ තියෙන විශ්වාසයන්. එතකොට අපේ සංවිධානයේ ගැඹුරටම කාවැදිලා තියෙන කියන්නේ අපි කියනවා they are the beliefs and behaviors deeply embedded. ඒ කියන්නේ අපිට ගැඹුරටම කාවැදිලා තියෙන විශ්වාසයන් සහ චර්යාවන් තමයි අපි මේ basic assumptions කියලා ගන්නෙ. එතකොට අපි කියනවා මේ basic assumptions කියන එක අපිට දකින්න අමාරුයි. එතකොට අපිට දැන් පළවෙනි එකේ අපි ආටිෆැක්ට්ස් ඇන්ඩ් ක්‍රියේෂන් කියන එක ඒක අපිට ලේසියෙන් දකින්න පුළුවන් ඇහෙන්න තියෙන දෙයක්. ඒතර assumptions කියන එක අපිට එහෙම දකින්න හම්බෙන්නේ නැහැ. එතකොට අපිට assumptions කියන දේ එක එක areas වලට හදන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මොනවද අපේ ඕගනයිසේෂන් එකේ හියුමන් නේචර් එක සම්බන්ධයෙන් එතකොට අපේ වෙලාවල් අපේ ස්පේස් එක ඒ හැම ඒ කියන්නේ අපිට ඕනම ඒරියා එකකට ඕගනයිසේෂන් එකේ assumptions build up කරන්න පුළුවන්. හරි ඒක තමයි ලේයර්ස් තුන. ඊට පස්සේ අපිට තියෙන්නේ ඕගනයිසේෂනල් කල්චර් එකේ ෆන්ක්ෂන්ස්. ඒ කියන්නේ සංවිධාන සංස්කෘතිය තුළින් ඉටු කරන කාර්යයන් මොනවාද කියන එක. එතකොට මම
ඒ කියන්නේ ෆ්ලෝ එකක් විදිහට මේක කියන්නම් අපිට පළවෙනියටම අපිට කියන්න පුළුවන් ඕගනයිසේෂනල් කල්චර් එකකින් අපිට අයිඩෙන්ටිටි එකක් දෙනවා. ඒ කියන්නේ සංවිධාන සංස්කෘතිය තුළින් ඒ සංවිධානයට අනන්‍යතාවයක් දෙනවා. ඒ කියන්නේ අපේ ඕගනයිසේෂන් එකේ ඉන්නේ අපි කවුද? අපේ ඕගනයිසේෂන් එක ඇයි යුනික් වෙන්නේ? ඒ වගේ සෙන්ස් ඔෆ් අයිඩෙන්ටිටි එකක් දෙනවා ඕගනයිසේෂනල් කල්චර් එක තුලින්. ඒ වගේම අපේ බවුන්ඩරිස් ඩිෆයින් කරනවා. ඒ කියන්නේ අපිව අනිත් ඕගනයිසේෂන් වලින් වෙනස් කරන්නේ මොන සාධක හින්දාද? මොන සීමාවන් හින්දාද? එතකොට ඒ වගේ අපේ සීමාවන් නියම කරන එක මේ සංවිධාන සංස්කෘතිය තුළින් කරනවා. ඊට පස්සේ අපි කියනවා ජෙනරේෂන් ඔෆ් කමිට්මන්ට්. ඒ කියන්නේ ඕගනයිසේෂනල් කල්චර් එක හරහා අපිට කියනවා අපේ ප්‍රයොරිටි එක අපි දෙන්න ඕනේ අපේ සංවිධානයේ අරමුණු වලට. ඒ වගේ අපි අපේ ප්‍රයොරිටි එක දෙන්න ඕන මොනකටද කියලා අපේ ඕගනයිසේෂනල් කල්චර් එක තුලින් කියනවා. එතකොට තව තියෙනවා මේකේ it enhances social system stability. ඒ කියන්නේ මේකෙදි ඕගනයිසේෂනල් කල්චර් එකක් තුලින් ඒකේ ඉන්න එම්ප්ලොයිස්ලට පණිවිඩයක් දෙනවා අපි එම්ප්ලොයිස්ලා විදිහට මොනවාද කියන්න ඕනේ. අපිට මොනවාද කතා කරන්න අවසර තියෙන්නේ අපිට මොනවාද කරන්න අවසර තියෙන්නේ. ඒ වගේ දේවල් සපයනවා. එතකොට ඒ වගේම ඕගනයිසේෂනල් කල්චර් එක කන්ට්‍රෝලින් මෙකැනිසම් එකක් විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ අර අපි ඉහත කියපු ඔක්කොම කරුණ හින්දා අපිට ගන්න පුළුවන් සංස්කෘතිය සංවිධාන සංස්කෘතිය ඒකේ ඉන්න එම්ප්ලොයිස්ලාව කන්ට්‍රෝල් කරන්න භාවිතා කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපිට තියෙන්නේ dysfunctions of culture. එතකොට ඒකේ පළවෙනි එක තියෙනවා barrier to change. ඒ කියන්නේ දැන් අපි සංස්කෘතියට අනුවම අපි ඉන්න හැදුවොත් ඒ කියන්නේ අපේ සංස්කෘතියට එහා අපි මුකුත් කරන්නේ නැත්තම් එතකොට අපිට වෙනසකට යන්න අමාරුයි. ඒක තමයි මෙතන කියන්නේ. හැමතිස්සෙම අපි එන්වයරන්මන්ට් එකේ වෙනස්කම් වලට යන්න අදිමදි කරනවා. මොකද අපේ ඒක සංස්කෘතියට සමහරක් වෙලාවට පටහැනි හින්දා වෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා barrier to diversity. ඒ කියන්නේ සමහරක් ඕගනයිසේෂන්ස් වල තියෙනවා දැන් එයාලගේ කල්චර් එකට අනුව අනිවාර්යෙන්ම ඇඩප්ට් වෙන්න ඕනේ. ඒ කියන්නේ එයාලා කන්සර්න් කරන්නේ දැන් අපේ ඕගනයිසේෂන් එක ඇතුලේ එක එක කල්චර්ස් තියෙන අය ඉන්නවා. එයාලට මේකට ඇඩප්ට් වෙන්න අමාරුයි. ඒ කියන්නේ ඕගනයිසේෂන් එකේ තියෙන කල්චර් එකෙන් කරන්න හදන්නේ මේ අපේ ඕගනයිසේෂන් එක ඇතුලේ තියෙනවා එක එක කල්චර්ස්. එතකොට ඒ ඩයිවර්සිටි එක නැති කරලා ඔක්කොමල්ලාම එකම කල්චර් එකට ඇඩප්ට් කරගන්න යනවා. එතකොට ඒක එක ඩිස්ෆන්ක්ෂන් එකක්. ඊට පස්සේ තියෙනවා barrier to mergers and acquisitions. ඒ කියන්නේ අපි ඉස්සර මේ සමාගම් දෙකක් එකතු වෙද්දී නැත්නම් අත්පත් කරගද්දී ඉස්සර අපි බැලුවේ ෆයිනෑන්ෂල් මැටර්ස්ුයි ඒ කියන්නේ අපි මූල්‍යමය වශයෙන් අපේ සමාගම් දෙක ගැලපෙනවද ඒවා ඕකේද සහ අපේ සමාගම් දෙක එකතු වුණොත් අපි වෙනම ඉන්නවට වඩා වැඩි ඉෆෙක්ට් එකක් ලබා ගන්න පුළුවන්ද ඒ කියන්නේ සිනර්ජි ප්‍රොඩක්ට් සිනර්ජි ඒ දේවල් ගැන තමයි වොරි උනේ දැන් එතකොට අපිට වෙලා තියෙනවා අපි මොකක් හරි අත්පත් කර ගැනීමට හරි ඒකාබද්ධ කිරීමකට හරි යද්දී අපේ සමාගම් දෙකේ සංස්කෘතින් ගැලපෙනවද කියලා බලන්න වෙනවා. එතකොට ඒ කල්චර් එක මැච් වෙන්නේ නැත්නම් අපිට ඒකට යන්න බෑ. එතකොට ඒක බැරියර් එකක්. හරි. ඒව තමයි dysfunction. ඊට පස්සේ අපිට තියෙනවා facets of organizational culture. ඒ කියන්නේ organizational culture එකේ එක එක පැතිකඩ තමයි මෙතන කතා කරන්නේ. ඊට පස්සේ අපි ඒකේ තියෙනවා dominant culture කියලා. හරි. එතකොට ඩොමිනන්ට් කල්චර් කියලා කියන්නේ අපේ ඕගනයිසේෂන් එක නැත්නම් සමාජයක ඉන්න වැඩි දෙනෙක්. ඒ කියන්නේ මැජොරිටි එක මොන කල්චර් එකද එක්සර්සයිස් කරන්නේ. ඒ කියන්නේ එයාලා පෙන්눔 කරන මැජොරිටි එක පෙන්눔 කරන කල්චර් එක තමයි අපි ඩොමිනන්ට් කල්චර් එක කියලා කියන්නේ. එතකොට අපි කියනවා dominant culture expresses the core values that are shared by a majority of the organization members. එතකොට ඊට පස්සේ තියෙනවා sub culture කියලා. එතකොට sub culture කියලා කියන්නේ මේ dominant culture එකෙන් වෙන් වුණු mini cultures. ඒ කියන්නේ අපි හදාගත වෙන පොඩි පොඩි සංස්කෘතින්. එතකොට එහෙම මේක dominant culture එකෙන් කැඩිලා මෙහෙම වෙන වෙනම sub cultures හැදෙන්න හේතුව එතකොට එයාලට තියෙන්න පුළුවන් මොන හරි පොදු ප්‍රශ්න තියෙන්න පුළුවන්. නැත්තම් භූගෝලීය වශයෙන් හරි මොන හරි එයාලගේ සමානකම් තියෙන්න පුළුවන්. එතකොට එයාලට අර කල්චර් එක ගැලපෙන්නේ නැති හින්දා එහෙම සමාන ප්‍රශ්න හරි වෙනත් සමානකමක් තියෙන පුද්ගලයෝ එකතු වෙලා සබ් කල්චර්ස් හදා ගන්නවා.
එතකොට මෙතන සබ් කල්චර් කියන එක යටතේ දෙකක් තියෙනවා කවුන්ටර් කල්චර් and පැරලල් කල්චර් කියලා. කවුන්ටර් කල්චර් කියලා කියන්නේ මෙහෙමයි. අපේ කල්චර් එක සම්පූර්ණයෙන්ම ඩොමිනන්ට් කල්චර් එකට වඩා වෙනස් නම්. ඒ කියන්නේ ඩොමිනන්ට් කල්චර් එකේ තියෙන වැලියුස් වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් නම් අපේ හදාගත්තු සබ් කල්චර් එක ඇතුලේ තියෙන්නේ. එතකොට අපි ඒ වගේ එකක් කියනවා කවුන්ටර් කල්චර් කියලා. මේ පැරලල් කල්චර් කියලා කියන්නේ අපිට එකම දේ කරන්න මොකක් හරි අපිට දෙයක් කරන්න විදි දෙකක් තියෙනවා. එතකොට පැරලල් කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සමාන්තරයි කියන එකනේ. එතකොට අපිට එකම දේ කරන්න සමාන්තර වශයෙන් යන විදි දෙකක් තියෙනවා. හැබැයි ඒ දෙකෙන් එකක් විතරක් අපිට ප්‍රමාණවත්. ඒත් අපිට කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. ඒක තමයි මෙතන පැරලල් කල්චර් කියලා කියන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා strong and weak cultures. එතකොට අපි කියනවා ස්ට්‍රෝං අපි කල්චර් එකක් ස්ට්‍රෝංද වීක්ද කියලා බලන්නේ මෙතන තියෙනවා ෆැක්ටර්ස් දෙකක් sharedness and intensity කියලා. මේ සාධක දෙක මත තමයි අපි කල්චර් එක ස්ට්‍රෝංද වීක්ද කියලා කියන්නේ. එතකොට මේ sharedness කියලා කියන්නේ කොච්චර දුරට ඕගනයිසේෂන් එක තුල ඉන්න මෙම්බර්ස්ලා කල්චර් එක තේරුම් අරන් තියනවද කියන එක. ඊට පස්සේ ඉන්ටෙන්සිටි කියලා කියන්නේ කොච්චරක් දුරට ඕගනයිසේෂන් එකේ තියෙන කෝ වැලියුස් වලට ප්‍රධාන වටිනාකම් වලට කට්ටිය කමිට් වෙලා ඉන්නවද කියන එක තමයි ඉන්ටෙන්සිටි කියලා කියන්නේ. එතකොට මේ ෂෙයාර්ඩ්නස් එකයි ඉන්ටෙන්සිටි එක වැඩි නම් ඒ කියන්නේ මොනවාද කල්චර් එක කියන්නේ මොකක්ද කියලා ලොකු අන්ඩර්ස්ටෑන්ඩින් එකක් සහ ස්ට්‍රෝං කමිට්මන්ට් එකක් තියෙනවා නම් කෝ වැලියුස් වලට අපි කියනවා ස්ට්‍රෝං කල්චර් එකක් කියලා. එතකොට අපිට හයි ලෙවල් ඔෆ් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් නැත්තම් මොකද්ද කෝ වැලියුස් කියන්නේ කියලා සහ ඒකට කමිට්මන්ට් එක අඩු නම් අපි කියනවා වීක් කල්චර් එකක් කියලා. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ how culture is transmitted. ඒ කියන්නේ අපි ඕගනයිසේෂන් කල්චර් එක මැනේජ් කරන්න නම් අපි ඕගනයිසේෂනල් කල්චර් එක සම්ප්‍රේෂණය කරන්න ඕනේ. එතකොට අපි මේ සම්ප්‍රේෂණය කරන විදි දෙකක් තියෙනවා primary embedding mechanisms and secondary articulation and reinforcement mechanism කියලා. එතකොට අපි පළවෙනි එක යන් primary එකට යන්. එතකොට මේකෙදි තියෙනවා මේ ෆැක්ටර්ස් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ඒ ෆැක්ටර්ස් හරහා කොහොමද කල්චර් කියන එක සංස්කෘතිය අපේ ඕගනයිසේෂන් එකේ සංස්කෘතිය සම්ප්‍රේෂණය කරන්න කියලා. එතකොට දැන් මේ සංස්කෘතිය කියන්නේ ගොඩක් පුළුල් සංකල්පයක් කියන එක අපි හැමදෙස්සෙම මතක තියාගන්න ඕනේ. එතකොට තමයි මේ concept අපිට තේරෙන්නේ. එතකොට මේකේ පළවෙනි එක තියෙනවා what leaders pay attention to measure and control on a regular basis කියලා. එතකොට ඒ ෆැක්ට් එක හරහා කොහොමද කල්චර් එක සම්ප්‍රේෂණය කරන්න කියලා තමයි මේ කියන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ලීඩර්ස්ලා විදියට එයාලා දෛනිකව මොන දේවල් කෙරෙහිද අවධානය යොමු කරන්නේ. එතකොට ඒ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් එයාලා අපිට කමෙන්ට් එකක් දෙනවා. ඒ කියන්නේ ලීඩර්ස්ලා මොන ඕගනයිසේෂන් එකේ වෙන වැඩ ගැන අවධානයෙන් ඉන්නවා. එතකොට එතන මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඒකෙදි එයාලා අපිට කමෙන්ට් එකක් දීලා ඒක වෙනස් වෙන්න ඕන විදිය ගැන කන්ට්‍රෝල් කරනවා. එතකොට මේ එයාලා කමෙන්ට් එකක් දීම තිරනුත් කල්චර් එක තමයි ට්‍රාන්ස්මිට් වෙන්නේ. ඒ කියන්නේ අපේ ඕගනයිසේෂනල් කල්චර් එක ඇතුලේ මොන වගේ දේවල්ද ලීඩර්ස්ලා බලාපොරොත්තු වෙන්නේ කියන එක එතනදී ට්‍රාන්ස්මිට් වෙනවා. ඊට පස්සේ කියනවා අපි how leaders react to critical incidents and organizational crisis. ඒ කියන්නේ අපිට මොන හරි crisis situation එකක් ආවම ඒ කියන්නේ අපිට දැන් දෛනිකව වෙන දෙයක් නෙමෙයිනේ critical incidents and crisis කියන්නේ අපිට දෛනිකව වෙන දෙයක් නෙමෙයි. ඒ වගේ දෙයක් ආවම ඒකට කොහොමද ලීඩර්ස්ලා රියැක්ට් කරන්නේ? එතකොට අලුත් සිද්ධියක් ආවම එයාලා රියැක්ට් කරන විදියත් අලුත්. එතකොට ඒ තුලින් අපිට අලුත් වටිනාකම් සහ සම්මතයක් new norms and values සම්ප්‍රේෂණය වෙනවා අපිට. ඊට පස්සේ තියෙනවා how leaders allocate resources. ඒ කියන්නේ දැන් ලීඩර්ස්ලා ඕගනයිසේෂන් එක තුල තියෙන සම්පත් allocate කරද්දී එයාලා මොන දේවල් වලටද ප්‍රයොරිටි එක දෙන්නේ? එයාලා මොන දේවල් වලටද මූලිකත්වය දෙන්නේ? එතකොට ඒ දේවල් තුලින් අපිට අපේ සංස්කෘතිය ට්‍රාන්ස්මිට් වෙනවා. මොකද ඒ තුලින් අපි දැනගන්න පුළුවන් අපේ සංවිධානය තුල අපි මොනකටද ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කියන එක. ඊට පස්සේ තියෙනවා deliberate the role modeling teaching and coaching. ඒ කියන්නේ අපි අලුත් කෙනෙක් ආවම ඕගනයිසේෂන් එකට අලුත් කෙනෙක් ආවම එතකොට ඒ අලුත් අයව
පුහුණු කරන විදියෙන්. ඒ කියන්නේ අලුත් අයට අපේ සංස්කෘතිය කියලා දෙනවා. එතකොට ඒ තුලිනුත් අ මේ ඕගනයිසේෂනල් කල්චර් එක ට්‍රාන්ස්මිට් වෙනවා. ඊට පස්සේ තියෙනවා how leaders allocate rewards and status. ඒ කියන්නේ දැන් අපි මොකක් හරි කාර්යයක් කරද්දී ඒ කාර්යය හොඳයි නම් අපිට රිවෝඩ්ස් හම්බ වෙනවා. කාර්යය වැරද්දක් මොකක් හරි තියෙනවා නම් පනිෂ්මන්ට් හම්බ වෙනවා. එතකොට අපි කරන වැඩේ හොඳයි නම් අපිට රිවෝඩ්ස් හම්බෙද්දී අපිට දැනගන්න පුළුවන් එහෙනම් මම මේ කරන වැඩේ මේ ලීඩර්ස්ලා කැමති දෙයක් කරන්නේ. ඒ කියන්නේ එයාලා බලාපොරොත්තු වෙන්නේ මේ දේ. එතකොට එහෙනම් ඒක තමයි අපේ ඕගනයිසේෂන් එකේ සංස්කෘතිය. ඒ කියන්නේ එයාලා අපි කරන දේට රිවෝඩ්ස් දෙනවා නම් ඒ කියන්නේ එයාලා ඒක තමයි අපතුලින් බලාපොරොත්තු වෙන්නේ. ඒතර අපි කරන දේට මොකක් හරි අපි කරන දෙයක් වැරදි හින්දා අපිට දඩුවමක් දෙනවා නම් ඒ කියන්නේ එයාලා මේ වගේ සංස්කෘතියක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එක. එතකොට ඒකෙනුත් අපිට සංස්කෘතිය කියන එක මොකක්ද කියලා ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ how leaders recruit, select, promote and excommunicate. ඒ කියන්නේ අපිට දැනගන්න පුළුවන් දැන් ලීඩර්ස්ලා රික්රූට් කරගන්නේ එයාලගේ සංස්කෘතියට ගැලපෙන අයවනේ. ඒ කියන්නේ අපිට පුළුවන් අපේ සංවිධානයට කවුරු හරි අලුත් කෙනෙක් ජොයින් වෙද්දි එයාව අපේ සංවිධානයට ජොයින් කරගන්නවා කියන්නේ එයාගේ කල්චර් ඒ කියන්නේ එයාගේ විදිය අපේ ඕගනයිසේෂන් එකේ කල්චර් එකට ගැලපෙනවා කියන එක. ප්‍රොමෝට් කරද්දිත් එහෙමයි. ප්‍රොමෝට් කරන්නේ ඕගනයිසේෂන් එකේ කල්චර් එකට ගැලපෙන විදියට ඉන්න අය තමයි ප්‍රොමෝට් කරන්නේ. එතකොට ඒ තුලින් අපිට මේ අපේ ඕගනයිසේෂන් එකේ කල්චර් එක මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි සෙකන්ඩරි එකට ගියොත් ඒකෙදි පළවෙනි එක තියෙනවා ඕගනයිසේෂනල් ඩිසයින් ඇන්ඩ් ස්ට්‍රක්චර් කියලා. එතකොට අපේ ඕගනයිසේෂන් එකේ ස්ට්‍රක්චර් එක බලලා අපිට අඳුන ගන්න පුළුවන් ඇයි අපි මේ විදියට ඒ කියන්නේ අපි කියනවා why this way. ඒ කියන්නේ දැන් අපිට මොකක් හරි විදිහකට ක්‍රියා කරන්න කියලා උපදෙස් ලැබිලා තියෙනවා නම් එතකොට අපි අපේ ස්ට්‍රක්චර් එක තුලින් දැනගන්නවා අපි ඇයි මෙහෙම වැඩ කරන්න ඕනේ? අපි මෙහෙම වැඩ කරේ නැත්තම් මොකක්ද වෙන්නේ? ඒ වගේ දෙයක් අපිට අපේ ස්ට්‍රක්චර් එක තුලින් පණිවිඩයක් ලැබෙනවා. අපේ ඕගනයිසේෂන් එකේ ස්ට්‍රක්චර් එක තුලින්. ඊට පස්සේ තියෙනවා ඕගනයිසේෂනල් සිස්ටම්ස් ඇන්ඩ් ප්‍රොසීජර්ස්. එතකොට අපි මෙතන කියනවා ඕගනයිසේෂන් එකේ එහෙම සිස්ටම් එකක් නැත්තම් අපේ ඕගනයිසේෂන් එක ඇතුලේ තියෙන කන්සිස්ටන්සි එක නැති වෙනවා. එතකොට කන්සිස්ටන්සි එකක් නැති එක අපිව සබ් කල්චර්ස් වලට බ්‍රේක් කරනවා. එතකොට ඒක හොඳ දෙයක් නෙමෙයි. එතකොට ඕගනයිසේෂන් එකේ සිස්ටම් එක උදව් වෙනවා කන්සිස්ටන්සි එක පවත්වාගෙන යන්න. ඊට පස්සේ තියෙනවා rights and rituals of the organization. එතකොට මේකෙනුත් අපිට කමියුනිකේට් කරනවා. ඒ කියන්නේ අපේ කල්චරල් assumptions මොනවාද කියලා සංනිවේදනය කරන එක තමයි මේකෙන් කරන්නේ. ඊට පස්සේ design of physical space and building. එතකොට මේකට අපිට ගන්න පුළුවන් මේ physical space එක design කරන එක අපි ගන්නෙ මේ වගේ දේවල් පාවිච්චි කරන්නේ සංකේතාත්මක දේවල් සඳහා. ඒ කියන්නේ දැන් අපිට සංවිධානයක් විදිහට පෙන්වන්න ඕන නම් අපේ සංවිධානයේ ගොඩක් විවෘතභාවයේ තියෙන ඕපන්නස් ඕගනයිසේෂන් එකක් කියලා ඒකට අපි ඕපන් ඔෆිස් එකක් යොදා ගන්නවා. ඒ කියන්නේ අර කවර් වෙච්ච නැති අපිට ඕපන් ඔෆිස් එකක්. එතකොට එතන පාවිච්චි කරන්නේ මේ අර සිම්බල් එකක් විදිහට. අපි ඕපන් ඔෆිස් එක සිම්බල් එකක් විදිහට පාවිච්චි කරන අපේ සංවිධානයේ සංස්කෘතියේ තියෙන ලක්ෂණයක් වන විවෘතභාවය පෙන්눔 කරන්න. ඊට පස්සේ ඊට පස්සේ තියෙනවා stories about important events and people. ඒ කියන්නේ අපි කියනවා අපේ ඉතිහාසය ගොඩනගෙද්දී ඒත් එක්කම අපිට එක එක පුද්ගලයන් ගැන එක එක සිටුේෂන්ස් ගැන ස්ටෝරීස් කතන්දර ඩිවලොප් වෙනවා. ඒතර මේ කතන්දර හරහත් අපේ කල්චර් එක මොන වගේද කියන එක අපිට අදහසක් ලබා දෙනවා. හරි. එතකොට ඒක තමා කල්චර් එකේ ලෙසන් එකේ අන්තිම එක. මොන හරි ප්‍රශ්න තියෙනවද නැත්නම් අපිට යන්න පුළුවන් power and politics lesson එකට. power and politics කියලා කියන්නේ හරියට එකම කාසියක දෙපැත්ත වගේ. ඒ කියන්නේ මේ power කියන එකයි politics කියන එකයි හැමතිස්සෙම එකට තමයි move වෙන්නේ. ඒතර අපි මුලින්ම power කියන්නේ මොකක්ද කියලා බලමු. ඊට පස්සේ අපි politics කියන්නේ මොකක්ද කියලා බලමු. එතකොට what is power?
එතකොට මෙතන තියෙන ඩෙෆිනිෂන් එක ඒක මතක තියාගන්න ලේසි. මෙතන කියනවා the probability that one actor within a social relationship will be in a position to carry out his or her own will despite resistance. ඒ කියන්නේ දැන් සමාජය තුළ ඉන්න යම්කිසි පුද්ගලයෙක්ට අනිත් අයගේ විරුද්ධත්වය සැලකිල්ලට ගන්න නැතුව. ඒ කියන්නේ අනිත් අය මොනවා කිව්වත් වැඩක් නැහැ කියලා හිතලා තමන්ගේ කැමැත්ත ක්‍රියාත්මක කරන්න තියෙන හැකියාව තමා අපි බලය කියලා කියන්නේ. එතකොට ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා මෙතන කියනවා A has power over B to the extent that he can get B to do something that B would not otherwise do. ඒ කියන්නේ ඒට පවර් එක තියෙනවා අපි A කියලා පුද්ගලයෙක් සහ B කියලා පුද්ගලයෙක් ගත්තොත් ඒට පවර් එක තියෙනවා B මත එයාට පුළුවන් B කියන පුද්ගලයා ලවා යම්කිසි වැඩක් කරව ගන්න එයාට පවර් එක තියෙනවා. ඒ කියන්නේ එයාගේ පවර් එක යූස් කරේ නැත්නම් B ඒ වැඩේ කරන්නේ නැහැ. එතකොට පවර් එක කියලා කියන්නේ ඒ වගේ දෙයක්. ඒ කියන්නේ B කියන පුද්ගලයා මේ බලය යොදාගත්තේ නැත්නම් කරන්නේ නැති දෙයක් බලය යම්කිසි බලයක් යොදවලා අපිට කරව ගන්න පුළුවන් නම් එයාලව අපි ඒකට තමයි පවර් කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා power and dependency කියලා. ඒ කියන්නේ මෙහෙමයි. අපිට බලයක් ඇති වෙන්න ඒකට බලපාන හේතුවක් තියෙනවා. එතකොට අපි ඇහුවොත් ඒ කියන්නේ power එක ඇති වෙන්න හේතුව නැත්තම් අපි කිව්වොත් key to have power කියලා ඒකට උත්තරේ තමයි dependency කියලා කියන්නේ. එතකොට අපි කියනවා power කියන දේ බලය කියන දේ ඇති වෙන්නේ power holder. ඒ කියන්නේ බලය සතු පුද්ගලයාට ඒ කියන්නේ බලය සතු පුද්ගලයා මත අනිත් පුද්ගලයා යැපෙනවා නම් තමා එහෙම පවර් කියලා දෙයක් එක්සිස්ට් වෙන්නේ. ඒ කියන්නේ අපිට සිම්පල් උදාහරණයක් විදිහට ගන්න පුළුවන් දැන් අපේ දෙමව්පියන්ට අපි කෙරෙහි බලයක් තියෙන්නේ මොකද අපි යාළගෙන් ඩිපෙන්ඩ් වෙන හින්දා. එතකොට මේ මෙතන එතකොට මේ ඩිපෙන්ඩන්සි එක වැඩි වෙන තරමට බලය වැඩි. ඒ කියන්නේ greater the dependency greater the power. එතකොට ඇයි අපි යැපෙන්නේ? ඒ කියන්නේ ඩිපෙන්ඩන්සි එක ඇති වෙන්නත් හේතු තියෙනවා. අපිට ඒකට කියන්න පුළුවන් එකක් තමයි සම්පත් හිඟ බව. ඒ කියන්නේ අපි ළඟ නැති සම්පත් තව කෙනෙක් ළඟ තියෙනවා නම් එතකොට අපිට එයා මත ඩිපෙන්ඩ් වෙන්න වෙනවා. එතකොට සහ එයාගේ වැදගත්කම. ඒ කියන්නේ දැන් අපිට දෙමව්පියන්ට ළමයි කෙරෙහි බලයක් තියෙන්නේ දෙමව්පියෝ කියන අය ළමයින්ට වැදගත් හින්දා. එතකොට පවර් හෝල්ඩර්ගේ තියෙන වැදගත්කමත් ඩිපෙන්ඩන්සි එක ඇති වෙන්න හේතුවක්. තව එකක් තමයි අපිට සබ්ස්ටිටියුට් කරන්න බැරි නම්. ඒ කියන්නේ අපිට අපේ දෙමව්පියන්ව දැන් තව වෙන කාටවත් ආදේශ කරන්න බැරි හින්දා අපිට එතකොට එයාලා මතම යැපෙන්න වෙනවා. එතකොට අපි කියනවා ඒ වගේ අවස්ථාවක අපිට පවර් හෝල්ඩර් මත ඩිපෙන්ඩ් වෙන්න වෙනවා. එතකොට මේක මම ආයෙ කිව්වොත් පවර් එක ඇති වෙන්නේ ඩිපෙන්ඩන්සි එක හින්දා ඩිපෙන්ඩන්සි එක ඇති වෙන්නේ සම්පත්තික බව අපිට ආදේශ කරන්න බැරිකම සහ පවර් හෝල්ඩර් එකේ තියෙන වැදගත්කම හින්දා. හරි. ඊට පස්සේ තියෙනවා හෙජමනි. ඒ කියන්නේ මේකෙන් කියන්නේ ආධිපත්‍ය වගේ එකක්. එතකොට මේකේ කියන්නේ එක ගෲප් එකකට අනිත් ගෲප් එක කෙරෙහි ආධිපත්‍යයක් තියෙනවා නම් අපි ඒ වගේ තැනකට මෙහෙම හෙජමනි කියලා කියනවා. එතකොට අපිට කියන්න පුළුවන් සමාජය තුළ තියෙන මොන හරි අයිඩියාස් මොන හරි අදහස් හරි සම්මතයන් හරි ආධිපත්‍ය පතුරවනවා නම් එතකොට ඒ කියන්නේ දැන් බහුතරය පිළිගන්න මතය තියෙනවනේ. එතකොට අපි කියන ඒ බහුතරය පිළිගන්න මතය නැත්නම් බහුතරය දරන අදහස් සමාජය තුළ පොදු අදහස බවට පත් වෙනවා. ඒක තමයි මෙතන කියන්නේ. උදාහරණයක් විදිහට ගන්න පුළුවන් අපිට දැන් ධනවාදී සමාජයක් තියෙනකොට එතකොට ඒ ධනවාදී අදහස් අපි ඒ සමාජය තුළ සාමාන්‍ය දේවල් පොදු දේවල් විදිහට සලකනවා. ඒ කියන්නේ අපි කියන්නේ දැන් ඒ සමාජය ඇතුලේ ඉන්න පුළුවන් ඒ මතය දරන්නේ නැති සුළු පිරිසක් ඉන්න පුළුවන්. ඒත් බහුතරය මතය හින්දා ඒක අපි ඒ කියන්නේ ඒ අදහස් එතකොට සමාජය තුළ ආධිපත්‍ය පතුරවන අපි ඒ දේවල් සාමාන්‍ය සහ පොදු අදහස් විදිහට සලකන්න වෙනවා. ඒක තමයි මේ හෙජමනි කියලා සිම්ප්ලි කියන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා sources of power.
ඒ කියන්නේ පවර් බලය ලැබෙන විදිය අපිට තියෙනවා. ඒකෙන් පළවෙනි එක ලෙජිටිමේට් පවර්. ඒතකොට ලෙජිටිමේට් පවර් කියලා කියන්නේ මෙහෙමයි. අපිට මොකක් හරි පොසිෂන් එකක් අපි දරනවා නම් කාර්යාලයක එතකොට ඒ අපි දරන පොසිෂන් එකකින්ද අපිට හම්බෙන බලය තමයි අපි ලෙජිටිමේට් පවර් කියලා කියන්නේ. එතකොට රිවෝඩ් පවර් කියලා කියන්නේ අපිට තව පුද්ගලෙක්ට රිවෝඩ්ස් දෙන්න තියෙන රිවෝඩ් දීලා එයාට ඉන්ෆ්ලුවන්ස් කරන්න තියෙන හැකියාව තමයි අපි රිවෝඩ් පවර් කියලා කියන්නේ. එතකොට මේ රිවෝඩ් අපිට ගන්න පුළුවන් ටැන්ජිබල් රිවෝඩ්ස් තියෙනවා, ඉන්ටැන්ජිබල් රිවෝඩ්ස් තියෙනවා. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් ටැන්ජිබල් රිවෝඩ්ස් විදිහට අපිට තෑගි, බෝනස් එකක් නැත්නම් සැලරි ඉන්ක්‍රීස් එකක් ඒ වගේ එකක් අපිට ටැන්ජිබල් රිවෝඩ්ස් විදිහට ගන්න පුළුවන්. ඉන්ටැන්ජිබල් විදිහට අපිට කියන්න පුළුවන් අපි යාට ප්‍රශංසා කරන එක, පොසිටිව් ෆීඩ්බැක් එකක් දෙන එක ඒ වගේ දේවල් ගන්න පුළුවන්. එතකොට මේ රිවෝඩ්ස් දීලා අපිට එයාගේ හැසිරීමට බලපෑම් කරන්න තියෙන හැකියාව තමයි අපි රිවෝඩ් පවර් කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා කොහෙසිව් පවර්. ඒ කියන්නේ අපිට කෙනෙක්ට තර්ජනය කරලා නැත්නම් දඩුවම් කරලා දෙයක් කරගන්න තියෙන හැකියාව තමයි කොහෙසිව් පවර් කියලා කියන්නේ. එතකොට අපිට මේක සාමාන්‍ය උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් හිට්ලර්. ඒ කියන්නේ නායකයෙක්. එයාට බලය තියෙනවා. හැබැයි ඒ බලය තියෙන්නේ තර්ජනය threatening and punishment හරහා. එතකොට සංවිධානයක මේක අපි රිලේට් කරනවා අපිට කියන්න පුළුවන් දැන් ප්‍රොමෝෂන් දෙන එකේ ඔපොසිට් එක. ඒ කියන්නේ ඩිමෝෂන් දෙන එක. අපි පල්ලෙහාට හෙලනවා තනතුර. නැත්තම් සැලරි කපනවා. නැත්තම් ඉවත් කරලා දානවා. මේ වගේ ඒවා තමයි අපිට කොහෙසිව් පවර්ස් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන ඉන්ෆෝමේෂන් පවර්. ඉන්ෆෝමේෂන් පවර් කියලා කියන්නේ අපි ගාව නැති තොරතුරු තව කෙනෙක් ළඟ තියෙන හින්දා ඒ තියෙන කෙනාට නැති අය කෙරෙහි ඇතිවන බලය තමයි ඉන්ෆෝමේෂන් පවර් කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා එක්ස්පර්ට් පවර්. එක්ස්පර්ට් පවර් කියලා කියන්නේ අපිට වඩා කෙනෙක්ට යම්කිසි විශේෂ ක්ෂේත්‍රයක් පිළිබඳව එක්ස්පර්ට් ඒ කියන්නේ අපි කියනවා විශාල දැනුමක් තියෙනවා නම් ස්පෙෂලායිස් නොලෙජ් එකක් තියෙනවා නම් එතකොට ඒ වගේ කෙනෙක්ට තියෙන බලය අපි එක්ස්පර්ට් පවර් කියලා කියනවා. අපිට ගන්න පුළුවන් ස්පෙෂලායිස් ડોක්ටර් කෙනෙක්ට ඒ වගේ කෙනෙක්ට යම්කිසි බලයක් තියෙනවා එයාගේ විශේෂඥ දැනුම හින්දා. ඊට පස්සේ තියෙනවා රිෆරන්ට් පවර්. ඒ කියන්නේ රෙෆරන්ට් පවර් එක කියන එක ඇත්තටම ලැබෙන්නේ කිසිම පොසිෂන් එකක්වත් තර්ජනයකින්වත් එහෙම නෙමේ. අපි යටතේ ඉන්න අය අපිට ගෞරවයක් ඇති වෙන විදිහට අපි හැසිරිලා නම් එතකොට එයාලා අපිට ලබා දෙන ගෞරවය මත අපිට ලැබෙන පව එක තමයි අපි රෙෆරන්ස් පව එක කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් උදාහරණයක් විදිහට සෝෂල් ලීඩර්ස්ලා. ඒ කියන්නේ මහත්මා ගාන්ධි. එතකොට එයා ලීඩර් කෙනෙක්. එයාට යම්කිසි පව එකක් තියෙනවා. ඒ පව එක එයාට හම්බෙලා තියෙන්නේ මිනිස්සුන්ගෙන් එයාට ලැබෙන රෙස්පෙක්ට් එක මත. හරි. ඊළඟට තියෙනවා power and influence කියලා. එතකොට මේ power and influence ඒ කියන්නේ මේ මොඩල් එක යොදාගන්නේ අපි බලය පාවිච්චි කරන ස්ටෙප්ස් ටික පැහැදිලි කරන්න. ඒ කියන්නේ සංවිධානයක් තුළ. සංවිධානය තුළ අපි මොකක් හරි ලීඩර් කෙනෙක් විදිහට අපිට මොකක් හරි පොසිෂන් එකක් තියෙනවා නම් අපි බලය පාවිච්චි කරන ස්ටෙප්ස් ටික පැහැදිලි කරන්න තමයි මේ මොඩල් එක යොදාගන්නේ. එතකොට අපි කියනවා ඕගනයිසේෂන් එකක් ගත්තම ඒකේ ඉන්න බොස් සහ එයා යටතේ වැඩ කරන එක්කෙනා අතර සයිකොලොජිකල් කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ සේවකයා දන්නවා එයා ඒ කියන්නේ කවුරුත් එයාට කියන්න ඕනේ සේවකයා දන්නවා මම මේ වැඩේ කරන්න ඕනේ මට යුතුයකමක් සහ වගකීමක් තියෙනවා මේ වැඩේ කරන්න. මාව මේ ඕගනයිසේෂන් එකට බඳවා ගත්තේ ඒ සඳහා කියලා එයාගේ ඒ කියන්නේ එයා විසින්ම හිතලා එයා වැඩේ කරනවා නම් එතකොට අර පොසිෂන් එකේ ඉන්න පුද්ගලයාට බලය පාවිච්චි කරන්න කිසිම උවමනාවක් නැහැ. එතකොට අපි කියනවා සයිකොලොජිකල් කොන්ට්‍රැක්ට් එක හරහා එයාට අපිට අවශ්‍ය වැඩේ වෙනවා නම් එතකොට අපිට බලය පාවිච්චි කරන්න දෙයක් නැහැ. ඒක එතනින් ඉවරයි. ඊට පස්සේ එයාට ඒ කියන්නේ අපි අපේ පොසිෂන් එකේ පව එක පාවිච්චි කරන්නේ නැතුව එයා වැඩේ කරන්නේ නැත්නම් ඊළඟට අපිට කරන්න වෙනවා අපිට පොසිෂන් එකේ තියෙන ඒ කියන්නේ පොසිෂන් එක ලැබුණ හින්දා අපිට ලැබෙන බලය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එයා ඒකත් එක්ක කම්ප්ලයි වුණොත් එතකොට අපිට අවශ්‍ය රිසල්ට් එක ලැබෙනවා. ඒත් හරි ගියේ නැත්නම් අපිට පොලිටිකල් බිහේවියර් එකට යන්න වෙනවා. ඒ කියන්නේ පොලිටිකල් බිහේවියර් එක කියලා කියන්නේ මොකක්ද කියලා ඒක ඉස්සරහට තියෙනවා. එතකොට මේ පොලිටිකල් බිහේවියර් එක හරහා ඒ කියන්නේ අපි බලය පාවිච්චි කිරීම හරහා අපිට අවශ්‍ය රිසල්ට් එක ලැබෙන්නේ නැත්නම් එතකොට එතන අර බොස් සහ සේවකයාගේ රිලේෂන්ෂිප් එකේ මොකක් හරි අවුලක් තියෙනවා. එතකොට අපිට ඒ දෙන්න අතර රිලේෂන්ෂිප් එක මොඩිෆයි කරන්න වෙනවා.
හරි. ඊට පස්සේ අපිට තියෙනවා ෆෝකෝල්ට්ගේ මොඩල් එක මේ පවර් එයා බලය ගැන කොහොමද වෙනස්ම මතයක් දරන කෙනෙක්. එතකොට එයා කියනවා බලය කියන එක හැමතැනම තියෙනවා හැමතැනින්ම එන දෙයක්. එතකොට එයා කියනවා බලය කියන දේ කාටත් අත්පත් කරගන්න බැහැලු. එතකොට මෙයා කියන්නේ බලය කියන දේ අපිට පේන්නේ ඒක එක්සර්සයිස් කරද්දී ඒ කියන්නේ බලය කියන එක යූස් කරද්දී තමයි ඒක අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඒක කිසිම පුද්ගලයෙක් හෝ ආයතනයක් එක්ක ඇසෝසියේට් වෙලා නැහැ කියලා කියන්නේ. එයා කියන්නේ බලය කියන දේ රඳා පවතින්නේ ටෙක්නික්ස්, ප්‍රොසීජර්ස්, ප්‍රැක්ටිසස් ඒ වගේ දේවල් මත. ඒ කියන්නේ බලය කියන දේ තියෙන්නේ ශිල්ප ක්‍රම, ක්‍රියාපටිපාටි පුරුදු ඒ වගේ දේවල් මත. නැතුව කිසිම ආයතනයක් හෝ පුද්ගලයෙක් මත නෙමෙයි කියලා කියන්නේ. එතකොට මේකට එක්සාම්පල් එකක් කියන්න පුළුවන් මේ ලෙක්චර් එකේ කියපු එක. ඒ කියන්නේ අපි ගත්තොත් ලෙක්චර් ටයිම් ටේබල් එකක් ගත්තොත් ඒක අපිට ගන්න පුළුවන් මොකක් හරි ටෙක්නික් එකක් හරි ප්‍රොසීජර් එකක් කියලා හරි ටයිම් ටේබල් එක ගන්න පුළුවන්. එතකොට ඇත්තටම ලෙක්චරර්ස් සහ ස්ටුඩන්ට්ව කියන දෙන්නාම කරන්නේ මේ ටයිම් ටේබල් එක කියන එක. ඒ කියන්නේ ඒ පවර් එක අපිට ලෙක්චර් එක හරහා තමයි එන්නේ. කන්ට්‍රෝල් කරනවා. ස්ටුඩන්ට්වත් කන්ට්‍රෝල් වෙනවා. එතකොට මෙතන ෆෝකෝල් එකේ තියෙනවා පවර් බේසස් තුනක් ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා සොවරින් පවර්, ඩිසිප්ලිනරි පවර් and බයෝ පවර් කියලා. එතකොට මේ පළවෙනි එක කියන්නේ මොකක් හරි ඒ කියන්නේ රජෙක් කින් කෙනෙක්ට කුයින් කෙනෙක්ට නැත්තම් මොකක් හරි මධ්‍යම අධිකාරියකට සෙන්ට්‍රල් ඔතොරිටි එකකට තියෙන බලය තමයි මෙතන කියන්නේ. එතකොට ඒ වගේ පාර්ශවයකට තියෙන බලය අපිට පේන්න තියෙනවා. එතකොට මෙතන බලය කියලා කියන්නේ ගොඩක් වෙලාවට වැරද්දක් වුණොත් පනිෂ් කරන එක ඒ වගේ. එතකොට පොඩ්ඩක් ප්‍රචණ්ඩත්වය කියන එක වයලන්ස් කියන එක පොඩ්ඩක් දුරට දකින්න පුළුවන් මේ පවර් එකේදී. ඊට පස්සේ අපි ඩිසිප්ලිනරි පවර් කියලා කියන්නේ එතන අපිව කවුරුත් කන්ට්‍රෝල් කරන්නේ නැහැ. ඒක අපි හිතලම අපේ බිහේවියර් එක කන්ට්‍රෝල් කරගන්න එක තමයි මෙතන කියන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයක් විදියට ඒ කියන්නේ ප්‍රැක්ටිකලි උදාහරණයක් විදියට ගත්තොත් දැන් අපි මේ කාලේ එළියට යන්නේ නැහැ. මොකද අපි දැන් එළියට ගියොත් පොලිසියෙන් ඉන්නවා. ඒ වගේ අපිව කවුරු හරි ඉන්නවා. ඒ කියන්නේ අපි දන්නවා අපි එළියට ගියොත් අපිට මොකක් හරි පනිෂ්මන්ට් එකක් ලැබෙනවා කියලා හිතාගෙන අපි අපිව කන්ට්‍රෝල් කරගන්න එක තමයි මෙතන කියන්නේ. එතකොට ඒ පවර් එක අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඉන්විසිබල්. එතකොට අපිට මේක ඕගනයිසේෂන් එකකට රිලේට් කරොත් අපිට කියන්න පුළුවන් ඕගනයිසේෂන් ඇතුළ අපි අපිවම කන්ට්‍රෝල් කරගන්නවා. මොකද දැන් තියෙනවා CCTV තියෙනවා. ඒ වගේ අපිව ඔබ්සර්ව් කරන්න මොකක් හරි දෙයක් තියෙන හින්දා අපි කන්ට්‍රෝල් වෙනවා. එතකොට මේ ඩිසිප්ලිනරි පවර් කියන එක ඇති වෙන්නේ සාධක දෙකක් මත සර්වියලන්ස්. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට CCTV ඒ වගේ ඔබ්සර්ව් කරන විදියක් තියෙන එක. අනිත් එක අපිට දැනුමක් තියෙනවා නම්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපිට නියුට්‍රිෂන්ස් ගැන කෑම වල තියෙන නියුට්‍රිෂන්ස් ගැන මොකක් හරි හොඳ දැනුමක් තියෙනවා නම් එතකොට අපි හිතලම අපි හොඳ හෙල්දි දේවල් කන්න යමු වෙනවා. එතකොට ඒ වගේ එකක් තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ අපි බයෝ පවර් එක ගත්තොත් බයෝ පවර් එක කියලා කියන්නේ මෙතනදී මිනිස්සුන්ගේ ඩෙමොක්‍රටික් ෆැක්ටර්ස් තමයි කන්ට්‍රෝල් කරන්නේ. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් පොපියුලේෂන් එක මැනේජ් කරන එක වගේ උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් දැන් චීනයේ ජනගහනය පාලනය කරන්න එංගලන්තේ තියෙන ෆැමිලි එකක ඉන්න පුළුවන් චිල්ඩ්‍රන්ලා ගාන. අන්න ඒ වගේ එකක් තමයි මෙතන බයෝ පවර් කියලා කියන්නේ. එතකොට අපි මේක පොඩ්ඩක් ඕගනයිසේෂන් එකකට මොකක් හරි බිස්නස් කන්ටෙක්ස්ට් එකකට රිලේට් කරලා අපිට ගන්න පුළුවන්. එයා හොස්ටල්ලව ගන්න පුළුවන්. මොකද එයාලා මත පොඩි බයෝ පවර් එකක් තියෙනවා. එයාලට මොකක් හරි කාල සීමාවක් හරි එහෙම තියෙනවා. ප්‍රෙග්නන්ට් වෙන්න බැරි. එතකොට අපිට ඒක ගන්න පුළුවන් උදාහරණයක් විදියට බිස්නස් කන්ටෙක්ස්ට් එකේ. එතකොට ඒක තමා ෆෝකෝඩ්ගේ මොඩල් එක. ඊට පස්සේ අපිට තියෙනවා පොලිටික්ස් කියන්නේ මොකක්ද කියලා. පොලිටික්ස් කියලා කියන්නේ අපිට තියෙන බලය යොදවන විදි. එතකොට ඒකයි මම කිව්වේ කලින් පවර් ඇන්ඩ් පොලිටික්ස් කියන්නේ එකම කාසිය දෙපැත්ත වගේ. දැන් පවර් කියලා කියන්නේ අපිට තියෙන බලය. එතකොට පොලිටික්ස් කියලා කියන්නේ අපි කොහොමද බලය
එක්සර්සයිස් කරන්නේ. එතකොට මෙතන තියෙනවා politics is the way and means of exercise of power within the context of organization. ඊට පස්සේ අපිට තියෙනවා power tactics. ඒ කියන්නේ power tactics කියලා කියන්නේ උපායන්. ඒ කියන්නේ බලය යොදවන උපායන්. අපි කොහොමද අපි ගාව තියෙන power එක මොකක් හරි ක්‍රියාවකට action එකකට translate කරන්න කියන එක තමයි මෙතන කියන්නේ. එතකොට මෙතන තියෙන මේ උපායන් මං මතක තියාගන්න ඒ කියන්නේ ලේසියෙන්ම කියන්න. ඒ කියන්නේ මෙතන කියන්නේ අපිට මොකක් හරි වැඩක් කරගන්න ඕන නම් ඒ වැඩේ කරගන්න තියෙන විදි තමයි කියන්නේ. එතකොට පළවෙනි එක ඇවිල්ලා legitimating. ඒ කියන්නේ ඔව්. එතකොට පළවෙනි එකේ කියන්නේ අපිට මොකක් හරි පොසිෂන් එකක් ලැබීම නිසා එතනදී අපිට බලයක් හම්බ වෙනවා අපේ පොසිෂන් එකේ හින්දා. එතකොට ඒ බලය මත ඉඳලා අපිට මොකක් හරි වැඩක් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා rational persuasion කියලා කියන්නේ අපි ඒ වැඩේ කරගන්න අපි එක එක logical arguments ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ අපි මේ වැඩේ කරගන්න තර්ක ඉදිරිපත් කරනවා. ඔයා ඇයි මේ වැඩේ කරන්න ඕනි කියන එක අපි තර්ක මගින් නැත්නම් වැලිඩ් මොකක් හරි රීසන් එකක් දීලා ඒ වගේ දීලා අපි වැඩේ කරගන්න එක තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ තියෙනවා inspirational appeals කියලා කියන්නේ අපි ඒ කියන්නේ හැඟීම් යොදාගෙන අපි ඉමෝෂනල් කමිට්මන්ට් එකක් ඇති කරන එක තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ තියෙනවා ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා ඔව් ඊළඟ එකේ තියෙනවා අපිට කන්සල්ටේෂන්. ඒ කියන්නේ අපිට දැන් අපිට වැඩේ කරගන්න ඕනේ කෙනාව අපි මුලින්ම කරන්නේ මොටිවේට් කරනවා. එයාව මොටිවේට් කරන්නේ අපි එයාව අපේ ප්ලෑනින් ප්‍රොසෙස් එකට යොදාගෙන එතකොට එයාව අභිප්‍රේරණය වෙනවා. ඒ වුණාම අපිට අවශ්‍ය වැඩේ එයා හරහා කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා එක්ස්චේන්ජ් කියලා කියන්නේ අපිට වැඩේ කරගන්න අපි මොකක් හරි රිවෝඩ් එකක් දෙන එක තමයි කියන්නේ. ඒ කියන්නේ එයා අපිට වැඩේ කරලා දෙන එකට අපි එයාට මොකක් හරි බෙනිෆිට් එකක් ලැබෙන විදිහේ රිවෝඩ් එකක් දෙනවා. ඊට පස්සේ පර්සනල් අපීල්ස් කියලා කියන්නේ අපි මොකක් හරි අපිට අපේ වැඩේ කරගන්න ඕන එක්කෙනත් එක්ක මොකක් හරි ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් මොකක් හරි එහෙම යාළුකමක් මොකක් හරි තියෙනවා ඒ හරහා එයාගේ උදව් ලබා ගන්න එක තමයි පර්සනල් අපීල්ස් කියලා කියන්නේ. ඊට පස්සේ ඊට පස්සේ අපිට තියෙනවා ඉන්ග්‍රේෂියේෂන්. ඒ කියන්නේ අපි වැඩක් කරගන්න කලින් එයාව ප්‍රශංසා කරන එක තමයි අපි කියන්නේ. ඒ කියන්නේ අපි මොකක් හරි එයාගෙන් උදව්වක් ඉල්ලන්න කලින්, ඒ කියන්නේ මේ වැඩේ කරන්න කියලා කියන්න කලින් අපි එයාව වර්ණනා කරලා ඊට පස්සේ වැඩේ කරගන්න එක තමයි මේ ඉන්ග්‍රේෂියේෂන් කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා ප්‍රෙෂර්. ඔව් ප්‍රෙෂර් කියලා කියන්නේ අපි තර්ජනය කරලා ඒ කියන්නේ මොන හරි වෝනින් එකක් දීලා නැත්නම් තර්ජනාත්මක ස්වරූපෙන් අපේ වැඩ කරගන්න එක තමයි එතන කියන්නේ. ඊට පස්සේ තියෙනවා කෝලිෂන්. ඒ කියන්නේ අපිට දැන් නම්ම ගන්න ඕනේ පුද්ගලයා ඉන්නවනේ. එයාට කියලා අපි වැඩේ කරගන්න කලින් අපි තව කට්ටියක්ව එකතු කරගන්නවා අපේ සපෝට් එකට. ඒ කියන්නේ එයාව නම්ම ගන්න අපි තව කට්ටියගේ සපෝට් එක අරගෙන ඒ අදාළ පුද්ගලයාව නම්මගෙන වැඩේ කරගන්න එක තමයි මෙතන කියන්නේ. ඔව්. ඊට පස්සේ හරි මේ ටික තමයි මම ප්ලෑන් කරේ. මොන හරි ප්‍රශ්න තියෙනවද? මට අර පවර් එකෙන් නම් මම ප්‍රශ්නේ සිලෙක්ට් කරගත්තේ නෑ. කල්චර් එකෙන් සිලෙක්ට් කරගත්තා. ඒකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. Artifacts are often identified as the visible and audible objects of an organizational culture, and it is known as the observable culture. Elaborate with examples.
එතකොට මං කිව්වා ආටිෆැක්ට්ස් ඇන්ඩ් ක්‍රියේෂන්ස් කියලා කියන්නේ අපේ ඕගනයිසේෂනල් කල්චර් එකේ ලේයර්ස් තුනෙන් අපිට උඩින්ම තියෙන ඒ කියන්නේ පැහැදිලිව දකින්න පුළුවන් සහ අපිට ඇහෙන්න තියෙන සර්ෆස් ලෙවල් එකේ තියෙන ලේයර් එක තමයි අපි ආටිෆැක්ට්ස් කියලා කියන්නේ. එතකොට ඒ පාර්ට් එක තමයි අපිට ඔබ්සර්වබල් කල්චර් එක කියලා ගන්න පුළුවන්. මොකද අපිට වැලියුස්වත් assumptionsවත් දකින්න බෑ. ඒ වගේම තේරුම් ගන්න අමාරුයි. එතකොට මේකට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් අපේ මේ ඕගනයිසේෂන් එකේ තියෙන ඩ්‍රෙස් කෝඩ් එක නැත්නම් ඔෆිස් ලේඅවුට් එක නැත්නම් ෆ්‍රී ෆුඩ් දෙන එක මේ වගේ ඒවා එක්සැම්පල්ස් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා it is widely acknowledged that organizational culture is significant in determining the behavior and performance of an organization. Elaborate this statement highlighting the role of organizational culture in shaping the behavior and performance of an organization. එතකොට මෙතනට අපිට කියන්න පුළුවන් functions of organization culture තමයි අපි කියන්න ඕනේ. එතකොට මම කෝ organization culture එක තුලින් අපිට definition එකක් provide කරනවා. ඒ කියන්නේ අපි අපේ organisation එක ඇයි unique කියන එක, අපි අපේ organisation එකේ ඉන්න පුද්ගලයෝ කවුද, අපේ organisation එක මොකක්ද කියන identity එක අපිට දෙනවා. එතකොට අපිට තව කියන්න පුළුවන් ඒ කල්චර් එකෙන් තමයි අපිට අපේ සීමාවන් නියම කරේ. අපේ බවුන්ඩරිස් ඩිෆයින් කරන්නේ කල්චර් එකෙන්. ඒ වගේම අපි මොනවද කියන්න ඕනේ සහ කරන්න ඕනේ කියන එක අපිට ප්‍රොවයිඩ් කරන්නේ කල්චර් එක හරහා. ඒ වගේම අපේ බිහේවියර් එක මේ වගේ වෙන්න ඕනේ කියලා සංස්කෘතිය තුළින් කන්ට්‍රෝල් කරනවා. ඒ වගේම අපිව අපේ ඒ කියන්නේ අපේ අනිකුත් අරමුණු වලින් අපිව බැහැර කරලා ඕගනයිසේෂන් එකේ ගෝල් එකට ප්‍රයොරිටි එක දෙන්න කමිට්මන්ට් එක ඇති කරන්නේ ඕගනයිසේෂන් කල්චර් එකෙන්. එතකොට මෙතනට මෙයාලා බලාපොරොත්තු වෙන්නේ ඕගනයිසේෂනල් කල්චර් එකේ ෆන්ක්ෂන්ස් ටික තමයි. ඊට පස්සේ නිකන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා what do you mean by organizational culture? එතකොට ඒකට ඔයාලට කැමති ඩෙෆිනිෂන් එකක් ලියන්න පුළුවන්. මෙතන නිකන් පොඩි ප්‍රශ්නයක් ඒකේ නිකන් ඩෙෆිනිෂන් එක විතරයි අහන්නේ. එතකොට අපිට ඒකට කියන්න පුළුවන් the basic pattern of shared assumptions, values and beliefs considered to be the correct way of thinking about and acting on problems facing the organization කියලා අපිට ඕන කල්චර් එකේ ලේයර්ස් උනත් එතනට ලියන්න පුළුවන් artifacts and creations, values and basic assumptions කියලා. මොනවාරි ප්‍රශ්න තියෙනවද?